ආයුබෝවන් දවස නිමාවීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මකව කියන්නට අප සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේශාන් ඉඩමේ ගෙදර ප්‍රථම අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත. සිලෝන් ටීනාමේට හානි වීමට ඉඩ තබන්න එපා. ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි. මේ හදන්නේ ඇදගෙන නාන්න. විශ්ව හරහා සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා විදේශ රටවල බලපෑම් වලට ලක්වීමයි. සමගි ජනබලවේගයෙන් අනතුරු හැඟවීමක්. රජයේ ආයතනවල ආක්‍රමිකතා සිදු කරන පුද්ගලයින්ට ආරක්ෂක ලේකම්වරයාගෙන් රතු එළියක්. උදෑසන රැස්වීමට සහභාගී නොවීමේ වරදට ගල්නෑව කලන්කුට්ටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පාසලෙන් එළියට. නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විශාලතම කහතොගය රේගුවෙන් පන්නද්දී පොලිස් දැලට. තවත් කන්ටේනර් කිහිපයක් පිළිබඳ සැක. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. නිර්තදිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සමග සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට මෙම තත්ත්වය බලපාන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද රාත්‍රියේ සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක සහ 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර උතුරු මැද පළාතේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර දිවයින හරහා උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර හෙට දින සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත් ගාල්ල මාතර නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි අතර උතුරු මැද පළාතේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විශාලතම කහතොගය බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේදී අතනගොඩ ගැනීමට පොලිසිය සමත් වුණා. මෙතෙක් මෙරටට ගෙන්වන ලද විශාලතම නීති විරෝධී කහතොගය අද බ්ලූමෙන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ලද තොරතුරක් මත සිදු කරන ලද මෙම වැටලීමේදී බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් තුළ තිබූ අඩි 40ක කන්ටේනර් බහලුම් 3ක තිබී සොයාගෙන ඇති කහ කැබලි තොගය කිලෝ 33000ක් වන අතර එහි තිබී නීති විරෝධීව ආනයනය කරන ලද ඔඳු කිලෝග්‍රෑම් 3000ක් සහ වීදුරු තොගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. තීරුවද මුදල් වංචා කරමින් රේගුවෙන් නීති විරෝධී ආකාරයෙන් පිටතට ගන්න ලද කහ කිලෝග්‍රෑම් 33000ක් අඩංගු කන්ටේනර් රථ 3ක් සහ ඒවා නැවත පටවා යැවීමට සූදානම් කර තිබුණු තවත් වාහන 4ක් ලොරි රථ 4ක් ඒ රථවල රියදුරන් සහ මේ කටයුත්ත සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරු දෙන්නෙක් මුළු සැකකරුවන් 10 දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට බ්ලූමෙන්ඩල් පොලිසිය නිලධාරීන් සමත් වෙලා තියෙනවා. මේ අත්අඩංගුවට ගත්ත කහතොගේ වටිනාකම රුපියල් කෝටි 11ක් පමණ බව දැනගන්න ලැබිලා තියෙනවා. මේ ව්‍යාපාර සමග පිටපස සිටින සියලුම පුද්ගලයින්ව කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ අතර අදත් ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1058ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. හලාවත මෝය ආසන්නයේ බෝට්ටුවකින් අදාළ කහතොගය පොලිතින් මළු 21ක අසුරා තිබී ඇති අතර නාවික හමුදාව විසින් අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කිසිවෙකු එහි සිට නොමැති බවයි අප වෙත සඳහන් කළේ. එම සැකකරුවන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතරේ මහත් ආකර්ෂණයට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානි වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මාන්ත හිමියන්ගෙන් ඉල්ලා තිබෙනවා. දිගටම මගේ අර බුද්ධි වාර්තා එනවනේ හැමදාම. ඉතින් ඒකේ තේ ෆැක්ටරිස් අල්ලලා තේ ෆැක්ටරිස් අල්ලලා සීනියක් ඇල්ලුවා, තව මොනවද ඇල්ලුවා මෙහෙම කියලා. ඒක පත්තරේ විශාල වශයෙන් ආටිකල්ස් ගියා. ඉතින් මේව ගියාම මේක යනවා මේවා එම්බසිස් බලනවා.
එම්බසිස් බැලලා ඒක ඊට පස්සේ ඒක රටවල් වලට යවනවා. එතකොට අපේ තේ මාකට් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. අපේ ක්වොලිටි සිලෝන් ටී කියන එක. මේක නවත්තන්න ඕනේ. හොඳට කරන තේ ෆැක්ටරිස් වලටත් අන්ෆෙයා. ඊළඟට මුළු රටක් වෙනුවෙන්ම අන්ෆෙයා. ප්‍රධානතම ෆොරින් එක්ස්චේන්ජ් අර්නර් නේ මේක වැඩි කරන්න මෙච්චර දඟලනාස්සේ ඒ වගේ වැරදි ඒවා කරාම ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. කෙමිකල්ස් ගේන තැන ඉඳලා ට්‍රේස් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මොකටද යන්නේ කියලා. මේකත් හරියට නිකන් ඩ්‍රග්ස් කරනවා වගේ. ඉතින් උඩුකාරයෝ අල්ලනවා වගේ මේකත් අල්ලන්න ඕනේ. මොකද මේකෙත් වෙන ඩැමේජ් එක විශාලයිනේ. ඒක කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙකුට බිස්නස් නැති උනායි කියලා අපිට මුළු රටක බිස්නස් රටක නම තේවල මේක නැති කරන්න බෑනේ. ඒකින්ද මොන මිනිහා කරත් කිසිම දේශපාලන බලපෑමක් වෙන්න විදියක් තියන්න බෑ. ඔය හැම වැරදි තේ වශයෙන් වලින් වෙන වැරදි ඔක්කොම අනිවාර්යෙන් නවත්තන්න ඕන. මේ අතර COVID-19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරුපැදි බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බදවා ගැනීමේදී වසර 2ක පූර්ණ කාලීන පාඨමාලාවකට යොමු කරනු ඇති. පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කොට උදා කර දෙන බවද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වෙනි ගුණානුස්මරණ උත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරීක්ෂණ ආයතනය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා එක් වූ අග්‍රාමාත්‍යවරයා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. මෙහිදී හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිලනයක් සහ ග්‍රන්ථයක්ද පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ සහ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ සමාජිකයින්, ඥාතීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වී සිටියා. දිවයිනේ ප්‍රමුඛතම යතුරුපැදි ආනයනය කරනු ලබන නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දිවයිනේ ප්‍රමුඛතම යතුරුපැදි ආනයනය කරනු ලබන නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. මේ දිනවල මෙරට වෙළඳපොළ තුළ ඉල්ලුම සඳහා යතුරුපැදි නොමැති බවත් දෙවසරකට සරිලන වාහන අතිරික්තයක් ඇති බවට කරනු ලබන ප්‍රකාශ සත්‍ය නොවන බවත් ඔවුන් විපක්ෂ නායකවරයා සමග ප්‍රකාශ කර සිටියා. පොදුවේ මෙරට වාහන වෙළඳපොළ තුළ පවතින ගැටලු රාශියක් පිළිබඳවද ඔවුන් ප්‍රකාශ කළ අතර විපක්ෂීය ලෙස මේ පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරන බවයි විපක්ෂ නායකවරයා අදාළ නියෝජිතයින් පිරිසට සහතික වී ඇත්තේ. පළාත් සභා ක්‍රමය මෙරටට සුදුසුද යන්න පිළිබඳව තමා පුළුල් ලෙස අධ්‍යයනය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ දවස්වල පුවත්පත්වල ප්‍රකාශ වෙලා තියෙනවා මම රාජ්‍ය ඇමති හැටියට මේ පළාත් සභා අවහොස කළ යුතුයි කියලා ප්‍රකාශයක් දැන් පුවත්වල යනවා. ඒ ගැන ජනතාව අතර කතිකාවකුත් ඇති වෙලා තියෙනවා. අවහොස කරන්න කියලා අපි කිව්වේ නැහැ. නමුත් අපි දන්නවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පළාත් සභා අපිට පැටෙව්වේ නැත්නම් අපිට පළාත් සභා ක්‍රියාත්මක කෙරුවේ 13 සංශෝධනය අනුව ජයවර්ධන ජනාධිපතිතුමා ඇඳිර නීතිය දාලා ඉන්දියාවේ තියෙන ආකෘතිය තමයි අපිට කලේ මිසක් ඒක නිහිම අධ්‍යයනය කරලා කරපු දෙයක් නෙමෙයි කියලා තමයි මම හිතන්නේ. මෙදා පළාත් පාලන කෙලින්ම තිබ්බේ මධ්‍යම රජය යටතේ. අද ඒක පළාත් සභාවට ඇවිල්ලා තියෙන නිසා පළාත් පාලන ආයතන වලට තියෙන අවධානය අඩු වුණාද කියන එක තමයි ලේකම්තුමා බලන්න ඕනේ. ඒ වගේ චෝදනා බොහෝ දුරට තියෙනවා. පළාත් සභාව හොසි කරනවා කියලා බය වෙන්න එපා. ඒක මම තාම මේ නිර්දේශය දෙන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම මම දැන් රාජ්‍ය ඇමති හැටියට මට යම් කිසි ස්ථාවරයක් තිබ්බනම් මම ඒක අධ්‍යයනය කරනවා. ඇත්ත වශයෙන්ම මේක සෙතක් වෙනවද? ද්විකරණය වෙනවද? මොනතරම් මුදලක් යනවද? පළාත් සභාව නැතුව දැන් අවුරුදු දෙකක් ඕගොල්ලෝ ඉතාම හොඳින් මේක පාලනය කළා. ඒක රට පස්සට ගියාද? අදයි වෙනකොට ඒකේ යම් කිසි සංසන්දනයක් කරනවද? ඒ තුලින් තමයි අපි ඒ වාර්තාව දෙන්නේ. රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදු කරන පුද්ගලයින් නීතිය රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමය මෙවර විටත් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් දැනට සති 4කට 5කට ඉස්සෙල්ලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නැත්නම් CID එකේ වෙනම අංශයක් ස්ථාපිත කළා ඉඩම් මංකොල්ලයට විරුද්ධව.
රජයේ සේවයේ අවුරුදු 15ක් විතර වැඩ කළා ඉන්න ගයක් නැහැ කුලියට ඉන්නේ දරු පවුලොත් එක්ක ගිහිල්ලා ඉඩම් කෑල්ලක් ගන්නවා පර්චස් 10ක් 15ක් කොහෙන් හරි තියෙන බැංකු ලෝන් අරවම ඔක්කොම අරගෙන ඉතුරු කරපු සල්ලිත් අරගෙන මාස 7-8කට පස්සේ එනවා ඉඩම් කෑල්ල බලන්න. ඇවිල්ලා බලනකොට වෙන කෙනෙක් ඒකේ පදිංචි වෙලා ගයක් හදාගෙන මෙන්න ඔප්පුව රෙජිස්ටර් කරපු ඔප්පු කාට කියන්නද නෝනාවරි මහත්තුරුනේ. ඕක තමයි අද තියෙන තත්ත්වය. මේකට පිළියමක් වහාම අවශ්‍යයි. වෙච්ච දේවල් වුණා අපි ක්‍රමක්‍රමයෙන් ඔය ආයතන සියල්ලේම තියෙන අක්‍රමිකතා කරන අයවලුන් නීතියේ රැහැනට හසු කරගන්නවා. රටේ ජනතාවගේ ආරක්ෂාව සපයන්න නම් රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න නම් ඒ වගේම අනාගත පරම්පරාවට ආරක්ෂාව සහිත සුරක්ෂිත රටක් නීතිගරුක රටක් විනයගරුක රටක් ඇති කරන්න නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන හැම කෙනෙක්ම සන්තෝෂෙන් තමන්ගේ රාජකාරිය කරන්න ඕනේ. පොඩි මිනිහා සන්තෝෂෙන් හිටියේ නැත්තම් ප්‍රතිඵල ලබා ගන්න බෑ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ පරාජයට පත් කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 20 වෙනි සංශෝධනය අම්මෙක් තාත්තෙක් නැත් දරුවෙක් විදිහට තමයි මේක බිහි වෙලා තියෙන්නේ. අගමැතිතුමා පත් කරා මේක නිරීක්ෂණය කරන්න වාර්තාව ඉදිරිපත් කරන අනුකමිටුවක්. අඩුසාරමේ අගමැතිතුමාගේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නවත් දුන්නේ නැහැ. මේ වාර්තාව ඕනේ නැහැ කියලා තමයි දා කැබිනට් මණ්ඩලය කතා කරලා තියෙන්නේ. එහෙනම් මේ 20 වෙනි සංශෝධනයේ ඉන්නේ ඉස්සෙල්ලා අගමැතිතුමාට මෙහෙමනම් සලකන්නේ 20 වෙනි සංශෝධනය ගෙනාවෙන් පස්සේ අගමැතිතුමාට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ 20 වෙනි සංශෝධනයට විරුද්ධව කරන්න පුළුවන් හැම ක්‍රියාවලියක්ම අපි කරනවා. මේ 2020 දී මේ අය 20 වෙනි සංශෝධනයක් ගේන්නේ නැවතත් මරණකම් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් ඒකාධිපතිවරයෙක් බිහි කරන්න අපි දන්නේ මේකට පස්සේ මොන වගේ තත්වයක් ඇති වෙයිද මේ රටේ නැවත මැතිවරණයක් තියෙයිද ඒවත් වෙනස් කරන්න පුළුවන් බලයක් ගනීද ඒකාධිපතිවරයෙක් බිහි කරයිද කියලා සැකයක් අපිට තියෙනවා. පුද්ගලයෙක්ට නෙමෙයි ශ්‍රී ලංකාවටයි මේකෙන් හානියක් ඇති වෙන්නේ. එතකොට ජාත්‍යන්තර වශයෙන් මේ නැවතත් අපි බලපෑම් වලට ලක්වන කාරණා පිළිබඳව නේද මේගොල්ලන් දැන් ආයේ කටයුතු කරන්නේ. ගව ඝාතනයට එරෙහිව සියත ප්‍රවෘත්ති ගෙන එන විශේෂාංගයයි දැන්. මිනිසාගේ ළඟම මිතුරා නොවුනාට මිනිසාට ජීවත්වීම සඳහා විශාල දායකත්වයක් දරන මිනිසාගේ සවිය බවට ගවයා පත්ව තිබෙන්නේ අද ඊයේ නොව ඈත අතීතයේ සිටයි. ආදරය කරුණාව ඉතා හොඳින් වටහාගත හැකි සත්වයෙකු වන ගවයා ඇතැම් අවස්ථාවලදී පවුලක ජීවය බවටද පත්වනවා. එලෙස ගවයින් සහ එළදෙනුන්ගෙන් ජීවිකාව ගෙන යන පුංචි පවුල් වගේම මිලියන ගණන් ආදායම උපදවන කෝටිපතියන් බිහි කරන්නටද මෙම සත්ව කොට්ටාශයට හැකිව තිබෙනවා. එහෙත් මෙම අහිංසක සත්වයන්ගේ ජීවිතය අවසානයේදී මස්කඩේ කොක්කෙන් අවසන් කරන්නට තරම් මිනිසා සාහසික වන්නේ කෙසේද? කිරි මව්වරුන් ලෙස සැලකෙන එළදෙනුන්ගෙන් කිරි ලබාගත් පසු එළදෙනට කිරි නිෂ්පාදනය කිරීමට නොහැකි වන මොහොතේ මස්කඩේට යැවීම කොතරම් සාධාරණද? ගවයා කියන්නේ අතීතයේ ඉඳන් කෘෂිකර්මයට ප්‍රයෝජනවත් වෙච්ච තමන්ගේම ගෙදර සමාජිකයෙක් මව පියා හා සමානව සලකපු සත්වෙක්. ඒ වගේම හින්දු භක්තිකයන් විසින් පූජනීයත්වයට අරගෙන පූජනීයව සලකන සත්වෙක් හැටියට බොහෝ ගෞරවාර්ධරයට පාත්‍ර වෙන සත්වෙක් තමයි ගවයා කියන්නේ. ඒ ගව ඝාතනය නතර කිරීම සඳහා අපේ හාමුදුරන් වහන්සේලා පවා ජීවිත පූජා කරන්නට යෙදලා තිබෙනවා මේ ගවයා ඝාතනය කිරීමට විරුද්ධව. එනිසා මේ ගව ඝාතනය පිළිබඳව ජනාධිපතිතුමා විසින් අරගත් තීරණය පිළිබඳව අපි ප්‍රශංසා කරන ගමන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ මහා සංඝරත්නය ඒ වගේම අනිකුත් ජාතීනුත් ඒ හා සම්බන්ධව එකඟ වෙනවා ඇතයි මම විශ්වාස කරනවා. පරක්කු වෙලා හරි මේ ගත්ත තීරණය ඊටාම වටිනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඉතින් මේ පළවෙනි පියවර වශයෙන් තාම වැදගත් පියවරක්
ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා අපේ සංවිධානය වෙනුවෙන් මේ ගත්ත පියවරට. මේ වෙලාවේ මේ ගවමස් තහනම මේකට අවශ්‍ය ප්‍රධාන කට්ටිය තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. 1980 ආහාර පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තමයි ආහාර පිළිබඳ තව සුවිශාල කාර්යභාරයක් පැවරලා තිබෙනවා. හැබැයි එයාලට මේ කාර්යභාරයට අමතරව ඒගොල්ලෝ පවර්ලා තිබෙනවා මෙන්න මේ ගව ඝාතනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය. මේක මේ රටේ කතා කළ යුතු මාතෘකාවක්. ඇත්තටම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමන්ගේ රාජකාරී නිසා දැනම හෘද සාක්ෂියක එකගව දැන මෙරි මිනිස්සු උපදිනවා. මොකද මරණ හරකෙක් පාසා මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනිවාර්ය අනුමැතිය ලබා දෙන්න ඕන. ඒ නිසා අපි අගමැතිවරයන් ඉල්ලා සිටිනවා ප්‍රථමයෙන්ම කළ යුත්තේ මාසයේ කාලය ඇතුළතදී ගවගහන තහනම් කරනවා නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ ගව ඝාතනය කිරීමේ අධීක්ෂණ ක්‍රියාවලින් වහාම ඉවත් කරන්න. අපි ඉල්ලනවා සෞඛ්‍ය ඇමති පවිත්‍රාවන්‍ය ආරච්චි මෙතනියත් ඒ වගේම චන්ද්‍රජය සෝන මහත්තයත් ඒ වගේම සීසර ජයකොඩි ඇමතිවරයාත් අපි මේ ඉල්ලා සිටිනවා මේ ගව ඝාතන තහනම ක්‍රියාත්මක කරන්න මේ කාලය තුල ඔබලාගේ අමාත්‍යාංශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහත්වරු අන්න මේ ගව ඝාතන අනුමත දෙන්න ඕනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමයි මේ ගවයා සෞඛ්‍ය සම්පන්නයි, නිරෝග සම්පන්නයි, කුර රෝග නැහැ, මේ රෝග නැහැ කියලා නිර්දේශ කරන්නේ. මේක වැරදි නම් හෙට මේ නාලිකාව ඉස්සරහා මම මේ කියන වැරද්ද මට යන්න පුළුවන් අධිකරණ නියෝගමාව නීති ක්‍රියාත්මක කරන්න. මේක තමයි ඇත්ත. වාහන තදබදය අවම කිරීම සඳහා මන්තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත්තා. මෙම මන්තීරු නීතිය පිළිබඳ විවිධ යෝජනා සහ විවිධ චෝදනාද මෙවන විට එල්ල වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා සහනයක් ලබා දෙන්නට පොලිසිය මෙවන විට තීරණය කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත බේස්ලයින් මාර්ගය හයිලෙවල් මාර්ගය සහ ගාලු පාර කේන්ද්‍ර කරගනිමින් මන්තීරු නීතියේ පෙරහරුව 5 වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. එසේම බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය ඇතැම් ස්ථානවල නිසි පරිදි ක්‍රියාත්මක වුවද ඇතැම් රියදුරන් එම උපදෙස් ක්‍රියාත්මක නොකරන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර ත්‍රිරෝද රථ සහ යතුරු පැදි බස් රථ සඳහා වෙන් කර ඇති මන්තීරුවේ පමණක් ධාවනය කළ යුතු බවට පොලිසිය සඳහන් කළද හෙට සිට එම නීතිය ක්‍රියාත්මක නොකරන බවට රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. ඒ අනුව මන්තීරු 3ක් සහිත මාර්ගයක යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කිරීමේදී බස් රථ ගමන් ගන්නා වම්පස මන්තීරුවට අමතරව මැද මන්තීරුවේ ගමන් කිරීමටද ඔවුන්ට අවස්ථාව හිමි වනවා. එමෙන්ම ද්විත්ව මන්තීරු සහිත මාර්ගවල වම්පස තීරුවේ බස් රථ සහ යතුරු පැදි ධාවනය සඳහාද දකුණු පස මන්තීරුව මෝටර රථ සහ වෑන් රථ සඳහාද වෙන් කර තිබෙනවා. විශේෂයෙන්ම පළවෙනි මන්තීරුවත් දෙවනි මන්තීරුවත් බස් රථ යතුරු පැදි සහ ත්‍රිරෝද සඳහා වෙන් කරගෙන අද දින එම පෙරහරුව පැවැත්වුවා. එහිදී පසුගිය දින 4 කාලය තුල වැඩසටහන අනුව අද දින වාහන තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබුණා. එම නිසා අපි එළඹෙන 21 වෙනි සමුදා දින සිටද මෙම මන්තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මාකන්දුරේ මදුෂ්ගේ සමීපතම ගෝලයෙකු වන ආමිෂුවා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කළ වැටලීම් කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු. මාකතුරේ මදුෂ්ගේ සමීපතම ගෝලයෙකු වන අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි ආමිෂිවා නැමැත්තා අලුත්ගම පාදාගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ටාස විස මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3ක්, ෂොට්ගන් අවියක්, ජීව අත්බෝම්බයක්, යුද හමුදා නිල ඇඳුම් 2ක්, වෙඩිනවදින කබායක්, ජීව පතරම් 10ක්, යුද හමුදා හිස් පැසුමක්, පොළොන්නරුව සිතියමක් සහ 231 වන බලසේනා මූලස්ථානයේ ලිපි ලේඛන කිහිපයක්ද සැකකරු සතුව තිබී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් බෙදා හරමින් සිටි ගොතටුව දොඩංගහයේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ගොතටුව පොලිසිය වෙත ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබේ හෙරොයින් ග්‍රෑම් 35ක් හමු වී ඇති අතර සැකකරු විසින් යතුරු පැදියක් ආධාරයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත කලක පටන් මද්‍රව්‍ය බෙදා හැර ඇති බවද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අදාළුවම සිදු කළ විශේෂ වැටලීමකදී යතුරු පැදියක් ආධාරයෙන් හෙරොයින් අලෙවි කළ මවක් පොතෙක් සහ ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගැනීමට කොච්චිකඩේ පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සන්තකයේ තිබේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක්, හෙරොයින් මිලිග්‍රෑම් 910, මිලිග්‍රෑම් 925, මිලිග්‍රෑම් 915 බැගින් වූ පැකට් 3ක් සහ මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 35000ක මුදලක් පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා.
සිය පුතුන් දෙදෙනා සමග හෙරොයින් ජාවාරම්ක නිරත වූ 60 හැවිරිදි කාන්තාවක් පල්ලෙවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව කොටදිනියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇගේ එක් පුත්‍රයෙක්ද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය සඳහන් කළේ. කළුතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මතුගම නගරයට සහ අවට ප්‍රදේශවලට ගංජා බෙදා හැරේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. 22 වන වරට සංවිධානය කරනු ලැබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අදින් ආරම්භ වුණා. උදැසන 9ට ආරම්භ වන මෙම පොත් ප්‍රදර්ශනය රාත්‍රී 9 දක්වා පැවැත්වීමට නියමිතයි. ලබන 27 වනදා දක්වා පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ප්‍රකාශ කළේ. විශාල ජනතාවක් පොත් ප්‍රදර්ශනයට සහභාගී වන බැවින් අවදානම් තත්වයක් ඒ තුළින් නිර්මාණය වන බවට විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා පෙන්වා දුන්නා. මේ හේතුවෙන් සංවිධායකින් COVID-19 අවදානම් තත්වයක් සමග පොත් ප්‍රදර්ශනයට පැමිණෙන සියලු දෙනා වෙත උපරිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙනු දක්නට ලැබුණා. මම හිතන්නේ සාර්ථකයි මේ සැරේ. සෑම කඩේකම සැනිටයිසර්ස් පාවිච්චි වෙනවා. හොඳ අවස්ථාවක් මේක මේ ආරක්ෂක වැඩපිළිවෙලත් හොඳට තිබුණා. හොඳයි අපිට මේ සාධාරණ මුදලට ගන්න. එනකොටම අපිට අත් හොදන්න දුන්නා, සැනිටයිසර් දුන්නා. හැමෝම ෆේස් මාස්ක් දාගෙන ඉන්නවා. හොඳයි. උදෑසන රැස්වීමට සහභාගී නොවීමේ වරදට උසස් පෙළ සිසුවෙකු පාසලෙන් අස්කිරීමේ පුවතක් ගල්නෑව කලම්කුට්ටිය විද්‍යාලයෙන් අපට වාර්තා වුණා. කලංකුට්ටිය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයෙකු අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් පාසලෙන් අස්කොට ඇති බව අපට වාර්තා වුණා. මෙම සිදුවීමට මුහුණ දුන් ශිෂ්‍යයා අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් පාසල් නොගොස් ඇති අතර නැවත ඔහු පාසලට පැමිණ ඇත්තේ පසුගිය සඳුදා. මම කාර්යාලයට ගියාට පස්සේ කිව්වා තරහ වෙන්න එපා දරුවා අස් කරගෙන යන්න කියලා. ප්‍රධාන රැස්වීමට සහභාගී වුණේ පන්ති කාමරයේ රැඳී සිටි බවත් ප්‍රධාන රැස්වීමේදී කතාවක් නොකරපු බවත් තමයි මට කිව්වේ. අර ව්‍යාපෘතියක් සඳහා 2000කුත් රුපියල් 600 පහසුකම් ගාස්තු වශයෙන් අය කරගෙන තිබුණා අපේ. ඒකත් මගේ අතට දුන්නා අරගෙන යන්න කියලා. සාධාරණයක් ඉටු කර දෙමින් බැගෑපත්ව ඉල්ලා සිටියා. රැස්වීමට ගියේ නෑ මම පන්තියේ හිටියේ ප්‍රින්සිපල්ලා පන්තියේ ඇවිල්ලා ගියා මෙතන ඉන්න එපා රැස්වීමට යන්න කියලා. ඊට පස්සේ මම කිව්වා සර් මට අද අමාරුයි මම සතියක් ඉස්කෝලේ ආවෙත් නෑ මම අද ඉන්නම් කියලා. මට ඉස්සරහකින් කතාවක් කරන්න කිව්වා. මම කිව්වා සර් මට අද බෑ මම අනිවාර්යයෙන් වෙන දවසක් කරනවා කියලා. ඊට පස්සේ ඒ කතා හරියන්නේ නෑ. මෙතන ඉන්න පුළුවන් නම් ඒ විදිහට ඉන්නවා නැත්නම් යන්න පුළුවන් කිව්වා. මේ සම්බන්ධයෙන් කලංකුට්ටිය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් අප විමසීමක් කළද ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමාට පිළිතුරක් ලබා දීමට නොහැකි බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තමා නිලධාරියෙකු පත් කර ඇති බවත් සඳුදා දිනය වන විට මෙම ගැටලුව විසඳා අදාළ සිසුවාට අසාධාරණයක් සිදු නොවීමට තමන් වග බලා ගන්නා බවත් අප වෙත අදහස් දක්වමින් තමුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් අදාළ සිද්ධියට මුහුණ දුන් මෙම ශිෂ්‍යයාගේ අධ්‍යාපන අයිතිය නැවත සුරක්ෂිත කර දෙන තෙක් සියත අප අවධානයෙන්. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්තිය තුලින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.